शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि शरणागमनं सम्पूर्णं पाणातिपाता वेरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि सुरामेरय मज्जपमा दट्ठाना वेरमणि सिक्खापदं समादियामि तिसरणेन सद्धिं पंचशीलं धम्मं साधुकं सुरक्षितं कृत्वा अपमादेन सम्पादेतव्यम् सदैवत पिන්නතුනි ලෞතර බුදුරජාණන් වහන්සේ උදෙසා විශේෂයෙන් සකස් කරලා තැන්පත් කරගත්ත අෂ්ටපාන ගිලන්පස දානයේ ප්‍රධාන මල් පහන් ආදී සියලුම පූජා ද්‍රව්‍යයන් බුදුරජාණන් වහන්සේට පූජා කිරීම උදෙසා සියලු දෙනාම මම කීවට පස්සේ මේ වාක්‍ය කියවමු. අවසර ස්වාමීනි නිරෝධ සමාපත්තියෙන් නැගී සිටියාක් මෙන් මහා කරුණා සමාපත්තියෙන් නැගී සිටියාක් මෙන් අරිහත් ඵල සමාපත්තියෙන් නැගී සිටියාක් මෙන් දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන්ද 80ක් අනුව්‍යංජන ලක්ෂණයෙන්ද 216ක් මංගල ලක්ෂණයෙන්ද සවනග්ගන බුදු රස්මාලාවෙන්ද හිරු මණ්ඩලක් මෙන් බබලන්නා වූ
සඳ මණ්ඩලක් මෙන් බබලන්නා වූ දේවාති දේවෝ බ්‍රහ්මාති බ්‍රහ්මෝ මහා කාරුණිකෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මේ සිසිල් පෙන් පූජාවෙන්ද මේ අෂ්ටපාන ගිලන්පස දානයෙන්ද पूजा करमि पूजा वेवा पूजा करमि पूजा वेवा पूजा करमि पूजाम वेवा स्वामीनी भाग्यवतुन වහන්සේ මේ විදුලි පහන් ආලෝකයෙන්ද මේ සුවඳ තෙල් පහන් ආලෝකයෙන්ද මේ සුවඳ දුම් පූජාවෙන්ද මේ සියපත් පූජාවෙන්ද ඒ මල්වල සුවඳින්ද ඒ මල්වල පැහැයෙන්ද භාග්‍යවතුන් වහන්සේට करमि पूजा करमि पूजा करमि पूजाम वेवा स्वामिनी भाग्यवतुन वහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් සංසාර විමුක්තිය වෙනුවෙන් මේ සියලුම පූජාවෝ ඉවසා වදාරන සේක්වා වදාරන සේක්වා ඉවසා වදාරන සේක්වා සාදු 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 समन्था चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා
නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස මාවනැල්ල කල්ගමුව බෝධිතැන්න ආරණ්‍ය සේනාසනයේ ඇතුළු ආරණ්‍ය සේනාසනයන්හි ප්‍රධාන අනුශාසක අති ගෞරවනීය අපගේ ගුරු දේවෝත්තම ලොකු ස්වාමින් වහන්සේගෙන් මට අවසරයි ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරන අපගේ කල්යාණ මිත්‍ර සහෝදර ස්වාමින් වහන්සේලා සියලු දෙනා වහන්සේගෙන්ම අවසරයි සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ මේ උතුම් වූ පුණ්‍යවන්ත වස්සාන කාලේ ආරණ්‍ය සේනාසනය මුල් කරගෙන සිදු කෙරෙන තවත් පුතුම් පින්කමක් හැටියට ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත් අවසන ප්‍රාර්ථනා කරන උතුම් බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් පහසුම ආකාරයෙන් උතුම් නිර්වාණ ධර්මය අවබෝධ කර ගැනීම ප්‍රධාන අරමුණ බවට පත් කරගෙනයි මේ සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්තුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ සඳහන් වන
උතුම් ගාථා රත්නයන් දෙක. අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ එක්තරා තරුණ උපාසක මහත්මයෙක් අරමුණු කරගෙනයි මේ ගාථා රත්නයන් දේශනා කොට වදාළේ. මලිට්ඨියා දුච්චරිතං මච්චේරං දදතෝ මලං මලාවේ පාපකා ධම්මා අස්මින් ලෝකේ පරම්හිච තතෝ මලා මලතරං අවිජ්ජා පරමං මලං ඒතං මලං පහන්ත්වාන නිම්මලා හෝත භික්ඛවු. මේ තමයි මේ ගාථා රත්නයන් දෙක. අපේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ නිතර බුද්ධ උපස්ථානයේට සවැත් නුවර ජේතවනාරාමයට පැමිණුණ තරුණ උපාසක මහත්මයෙක් හිටියා. මේ උපාසක මහත්මයා බොහොම ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරනවා. කාලයක් මෙහෙම ගෙවිලා ගියා. පස්සේ කාලෙක නැවත මේ උපාසක මහත්මයා ජේතවනාරාමයට පැමිණෙන්නේ නැතුව නතර වුණා. නැවත කාලයක් ගත වෙලා ආයෙත් එන්න පටන් ගත්තා. එහෙම ආපු මුල් දවසේ බුදුරජාණන් වහන්සේ මේ තරුණ උපාසක මහත්මයාගෙන් ඇහුවා පහුගිය කාලෙම ආවේ නැත්තේ ඇයි කියලා. ඒ වෙලාවේ මෙයා බුදුරජාණන් වහන්සේට උත්තරයක් දෙනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම විවාහ වුණා. විවාහ වෙච්ච දවසේ ඉඳලම මගේ බිරිඳ අනාචාරය යනවා. මට මගේ ගමේ අයට මුණ දෙන්න බෑ. මගේ ගෙදර අයට මුණ දෙන්න බෑ. සහෝදර සහෝදරියන්ගේ මුණ බලන්න බෑ. බොහොම ලැජ්ජාවෙන් තවත් නොඑක් අපහසුතාවයන්ට මමපත් වුණා. ඒ නිසා මම ගෙදරටම වෙලා හිටියා. හිතේ නිර්වුල් බවක් තිබුණෙත් නෑ. මහ ව්‍යාකූල බවකටපත් වෙලා හිටියා. ඒ නිසායි ස්වාමීනි මට පහුගිය කාලේ එන්න බැරි වුණේ කියලා සඳහන් කළා. මේ වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ මේ තරුණ උපාසක මහත්මයාට සඳහන් කළා ඔබ පෙර පඬිතුයෝ ඇසුරු කරලා මේ වාගේ ප්‍රශ්න ජීවිතයට ආපු වෙලාවේ ඒ පඬිතයන්ගෙන් අවවාද අනුශාසනා ලැබලා ප්‍රශ්නයක් නොවන තත්වයටපත් කරගෙන බොහොම නිදහසේ කටයුතු කළා. නමුත් එදා නිදහසේ කටයුතු කරපු ඒ ජීවිතය ගැන ආයෙ මතක නැතුව නැවත වතාවක් ඒ වගේම ප්‍රශ්නයක පැටලිලා. ඒක පුදුමයට කාරණාවක් නෙවෙයි. අතීත භවයේ පෙර ජීවිත භවයෙන් වැහිලා තියෙන නිසා පෙර සිදුවීම් මොනවද කියලා තේරෙන්නේ. මෙහෙම කරුණු දක්වලා අපේ බුදුරජාණන් වහන්සේ මේ සිද්ධියට සම්බන්ධ අතීත කතාවක් ගෙන හැර දැක්වුවා. මෙදා තරුණ උපාසක මහත්මයාගේ මේ මූණ දීලා තියෙන ගැටලුවට විසඳුමක් දේශනා කරන්න. ඒ අතීත කතාව පින්නතුනේ සඳහන් වෙන්නේ ජාතක පාළියේ. 65 වෙනි ජාතක කතාව අනබිරති කියන ජාතක කතාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතීතයේ බරණැස් නුවර දිසාපාමුක් ආචාර්යවරයා ළඟ නිතර ආචාර්යවරයා ඇසුරු කළ
ආචාර්යවරයාට උපස්ථාන කළ ආචාර්යවරයාගේ අවවාද අනුශාසනා ලැබපු අතවැසි පුරුෂයෙක් හිටියා. ඊටාම සමීපව ආචාර්යවරයාත් එක්ක කටයුතු කරපු මේ අතවැසි තරුණයා පස්සේ කාලේ ආචාර්යවරයා මුණ ගැහෙන්න නෑවිල්ලා හිටියා. ආයෙත් නැවත කාලෙකින් පස්සේ එන්න පටන් ගත්තා. ඒ වෙලාවේ ආචාර්යවරයා අහනවා පහුගිය කාලෙම මේ පැත්තේ ආවේ නැත්තේ ඇයි කියලා. ප්‍රාතවැසි පුරුෂයා සඳහන් කරනවා ආචාර්යතුමනි මම පහුගිය කාලේ විවාහ වුණා. නමුත් විවාහයෙන් පස්සේ මගේ බිරිඳ අනාචාරයට ඇබ්බැහි වුණා. මම ලොකු ප්‍රශ්න ගොඩකට මුහුණ පෑවා. ඒ නිසා මම ගෙදරටම වෙලා හිටියා. එහෙම සඳහන් කරාම දිසාපාමොක් ආචාර්යවරයා මේ තරුණයාට අවවාද කළා. මේ ලෝකේ හැමෝටම සාධාරණ වස්තු පහක් තියෙනවා කියලා. මේ වස්තු පහ මේ කාරණාවේ හැටියට වස්තු පහ හැමෝටම ਸਰව සාධාරණයි. ඒකේ පළවෙනි එක තමයි නාන තොටුපොළ. අපි නාන මංකඩ හැමෝටම සාධාරණයි. උගත් අය, නූගත් අය, කුලවත් අය, දුප්පත් අය, පොසත් අය, වයසක අය, තරුණ අය, ළමයි, කුලහීන අය මේ හැමෝම මේ මංකඩෙන් නානවා. සමහර වෙලාවට මිනිස්සු නාලා ගියහම සත්තුත් එතෙන්ට බැහැලා නානවා. එනම් මේ නාන මංකඩ හැමෝටම සාධාරණයි. තහනම් කරන්න බෑ මංකඩ. එනම් මේ තමයි ਸਰව සාධාරණ කාරණා පහේ පළවෙනි එක. තුන්වෙනි දෙවෙනි එක මහපාර. මේ මහපාර කාටවත් යන්න එපා කියලා තහනම් කරන්න කොහොමවත් බෑ. ඒ මහපාර ඔක්කොටමයි. තුන්වෙනි එක තමයි පොදු සමිති ශාලාව. ඒ සමිති ශාලාව සියලු දෙනාටම පොදුයි. ඕන කෙනෙකුට එන්න යන්න පුළුවන්. හතරවෙනි එක තමයි පානාගාරය. ඒ කිව්වේ සුරාසැල. සුරාසැලත් හැමෝටම සාධාරණයි. පස්වෙනි කාරණාව තමයි ස්ත්‍රිය. මේ ලෝකේ ස්ත්‍රියත් හැමෝටම ਸਰව සාධාරණයි කියලා දිසාපාමොක් ආචාර්යවරයා අර අතවැසි පුරුෂයාට කරුණු පැහැදිලි කළා. එහෙම කරුණු පැහැදිලි කරලා අවවාද අනුශාසනා කරාම මේ පුරුෂයා කාරණාව හොඳට තේරුම් ගත්තා. ඔහු ගෙදර ගිහිල්ලා ආයේ තමන්ගේ බිරිඳත් එක්ක ඇය සැක කර ගැටුම් ඇති කරගත්තේ නැහැ. තමන්ගේ පාඩුවේ තමන්ගේ ගෙදර වැඩ ටික කළා. බිරිඳ උයලා පිහලා දුන්නොත් අනුභව කළා. මේ විදිහට තමන්ගේ පාඩුවේ කටයුතු කළා. ටික දවසක් යනකොට ඇයට තේරෙන්න ගත්ත ස්වාමියාගේ ලොකු වෙනසක් තියෙනවා කියලා. වෙනද නම් යන්නේ කොහෙද කියලාත් අහනවා. ගියේ කොහෙද කියලාත් අහනවා. ඇයි වෙලා ගියේ කියලාත් අහනවා. තවත් නොඑක් ප්‍රශ්න අහනවා. අන්තිමට ගැටුමකින් කෙරවල වෙනවා. දැන් සෑහෙන දවසක් එහෙම මොකවත් ප්‍රශ්නයක් නැහැ. ඇය හොයලා බැලුවා මොහු මෙහෙම වෙනස් වුණේ කොහොමද කියලා. ඇයට දැනගන්න ලැබුණා ඇය පිළිබඳව මොහු දිසාපාමොක් ආචාර්යවරයාට කරුණු කියලා.
ආචාර්යවරයා මොහුට අවවාද කරලා ඒ අවවාදේ මත මනාව පිහිටලා දැන් ඇය යන්නේන දිහා වැඩි හොයන්නේ නැහැ. මොකද ආචාර්යවරයා අවවාද කරලා තියෙනවා කාන්තාවත් ਸਰව සාධාරණ කියලා. ඔහු ඒකට ඉඩ දීලා නිශ්ශබ්ද වෙනවා. පස්සේ කාලේ අපේ බුදුරජාණන් වහන්සේ එදා දිසාපාමොක් ආචාර්යවරයා ඒ අතවැසි පුරුෂයාට කියපු කතාව මෙදා ජේතවනාරාමයට ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කර තරුණයාට දේශනා කළා. ඒ කරුණු ටික පැහැදිලි කරලා ධර්ම දේශනාව කරලා බුදුරජාණන් වහන්සේ මේ තරුණයාට මතක් කළා ඔබ දන්නවද එදා දිසාපාමොක් ආචාර්යවරයා ගාව හිටපු අතවැසි පුරුෂයා කවුද කියලා? නෑ ස්වාමීනි. ඒ වෙන කවුරුවත් නෙමෙයි. අද මගේ ඉදිරිපිට වාඩි වෙලා ඉන්න ඔබමයි. ඔබ දන්නවද එදා දිසාපාමොක් ආචාර්යවරයාගේ අතවැසි පුරුෂයාගේ බිරිඳ කවුද කියලා? නෑ ස්වාමීනි. ඒ වෙන කවුරුවත් නෙමෙයි. අදත් ඔබේ බිරිඳමයි කියලා. භාග්‍යතුන් වහන්සේ අහනවා ඔබ දන්නවද? එදා ඔබට අවවාද කරලා හිතේ තිබිච්ච බර සැහැල්ලු කරලා නිදහසේ කටයුතු කරන සැහැල්ලු පුද්ගලයෙක් බවට ඔබපත් කළේ ඒ දිසාපාමොක් ආචාර්යවරයා කවුද කියලා? නෑ ස්වාමීනි. ඒ ලෞතුරා බුදු වෙච්ච මමමයි කියලා දේශනා කළා. එනම් මුලින් සඳහන් කළා පෙර පඬිතයන්ගෙන් ලැබුණ අවවාද මත බොහොම හික්මිලා හිටියත් පෙර ජීවිතයේ මෙදා භවයෙන් ආයෙත් වැහිලා නිසා එවන් ප්‍රශ්න වලට ආයෙත් මුහුණ දෙනවා. එනතුලින් මේ තරුණයාට විතරද මේක සාධාරණ? ඔබට මට සාධාරණ නැද්ද? අද තියෙනවා නම් ඔබේ ජීවිතයේ යම් යම් ප්‍රශ්න සමුදාය ඒ සියලු ප්‍රශ්න පෙරත් ඔබට තිබුණා. අදත් ඔබට තියෙනවා. පෙරත් මට තිබුණා. අදත් මට තියෙනවා. එතකොට මේ ප්‍රශ්න මේවා එකක්වත් අලුත් දේවල්ද? අලුතෙන් ආපු ප්‍රශ්නද? මේ ඔක්කොම පරණ දේවල්. පරණ ප්‍රශ්න. පෙරත් මේවා තිබිලා තියෙනවා. නමුත් අද මතක නැත්තේ ඇයි? මැරිලා ඉපදිච්ච හින්දා. මැරිලා ඉපදුන නිසා මතක වෙලයි තියෙන්නේ. අභිඥාවක් වාගේ තිබුණ දවසක එකම ප්‍රශ්නය සංසාරේ කී කාලයක් ඒ ප්‍රශ්නෙට මුහුණ දීලා තියෙනවද කියලා අපිටම තේරෙන්න ගනී. එහෙමනම් මේ ජීවිතේ මේ හැම දෙයක්ම පරණයි. සමහර වෙලාවට අපි සමහර දේවල් වලට පොලිසිය යනවා. උසාවිය යනවා. නඩු කියනවා. අපි කියමු ඉඩමක් වෙනුවෙන් කියලා. ඉඩමකට නඩු කියනවා. පිරිසක් කියනවා ඉඩම මගේ කියලා. තව කෙනෙක් කියනවා නෑ ඉඩම මගේ කියලා. මං හිතන්නේ පෙරත් මේ ඉඩමට ඔහොම කියපු අය ඉන්නේ නැතුව ඇද්ද? අපි ඔය මගේ කියන ඉඩම පෙර කී දෙනෙක් අයිති කරගෙන ඉන්නේ ඇද්ද? නමුත් ඒගොල්ලෝ කවුරුවත් දැන්නේ නැහැ. දැන් වෙනම අලුත් පිරිසක් ඒ ඉඩම මගේ කියලා කියනවා. ඉතින් මමත් දවසක ඉඩම දාලා යනවා. ආයෙත් පස්සේ පිරිසක් මේකට නඩු කියන එක මගේ කියලා. ඒක හුඟක් අයට අයිතිවාසිකම් තිබුණ හුඟක් පරණ ඉඩමක්. පෙරත් ඔය ඉඩමට අපි නඩු කියලා තියෙනවා. මතක නැති වුණාට. අපි මැරිලා ගියාට මහ පොළොව වෙනස් වෙන්නේ නැති හින්දා ඉඩම එහෙමම තියෙනවා. එදත් අදත් ඔබේ මගේ ජීවිතේ අලුත් අත්දැකීම් නෑ පින්නතුනි. මේ තියෙන සියලුම දේවල් පරණ ප්‍රශ්න පරණ අත්දැකීම්.
එහෙනම් අපි හොයන්න ඕනේ පෙර ලබාපු තවත් එක අත්දැකීමක් නෙමෙයි. මේ ලෝකේ තියෙනවා ඔබටයි මටයි අනාදිමත් කාලයක් සංසාරේ පුරාවට හම්බ වෙච්ච නැති අත්දැකීම් ටික. සසර බොහොම දිගයි කියලා අනමතග්ග සංයුත්තේ දේශනා කරනවා. එක අම්මා කෙනෙක් වෙනුවෙන් හලාපු කඳුළු මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා දේශනා කළේ. ඒක හොඳටම තේරෙන්නේ සාගරය ගැන කල්පනා කරන්න ඕනේ. ලෝකෙට සාගර ගොඩක් නැහැනේ. ලෝකෙට තියෙන්නේ එක මුහුදයි. පොළොවත් එහෙමයි. මේ හරියට කියනවා තල්ගමුව කියලා. තව ටිකක් එහාට ගියහම මාවනැල්ල කියනවා. තවත් එහාට ගියහම කෑගල්ල කියනවා. කොහොම මේ මහ පොළොවේ තැන් තැන් වලට නම් තියලා තියෙනවා. මහ මුහුදත් එහෙම තමයි. අපේ රටාවට තියෙන මහ මුහුදට කිව්වා ඉන්දියන් සාගරය කියලා. තව ටිකක් ඈතට ගියහම කිව්වා පැසිෆික් සාගරය කියලා. තවත් ටිකක් එහාට ගියහම කිව්වා ඇට්ලන්ටික් සාගරය කියලා. මේ විදිහට එකම මහ මුහුදට ඒ ප්‍රදේශවල තියාගත්ත නන් ටිකක් තමයි තියෙන්නේ. සාගරයේ හැමතැනම එක. ලෝක ගෝලයේ අරගෙන බලහම ඔක තේරුම් ගත්ත හැකි මහ මුහුද කොහෙන්වත් බැම්මක් දාලා වෙන් කරලා තියෙනවා කියලා. නමුත් මේ සසර එකම අම්මා කෙනෙක් වෙනුවෙන් හලාපු කඳුළු අම්මා මැරුණ දවසට අඬපු කඳුළු ඒ මහසાગර ජලයට වඩා වැඩි කියලා දේශනා කළා. පින්නතුනි එක භවයක අම්මා මැරුණහම අපිට මහා ගොඩක් අඬන්න පුළුවන් වුණාද? හිතලා බලන්නකෝ අම්මා මැරුණ දවසේ ඉඳලා අම්මා ආදාහනය කරන දවසේ එනකන් ඔබ අඬාපු කඳුළු එකතු කළා නම් පොල් කට්ටක් තරම් පිරෙන්න අඬන්නේ නැද්ද කියලා? එච්චර කඳුළු එකතු වෙන්නේ නැන්නේ. දවස් 3ක් විතර අඬලා. ඉතින් එක අම්මා කෙනෙක් මරුණාම පොල් කට්ටක් පිරෙන්න තරම්වත් අඬා ගන්න බැරි වුණා නම් මහා සාගරයේ ජලයට වඩා කඳුළු සාගරයක් බවට පත් වෙන්න මොන කාලයක් මේ සංසාරේ නැවැද්ද? ඔය එන මහ දීර්ඝ සංසාරේ ඔබට මට නොලැබුණ අත්දැකීම් කීපයක් තියෙනවා. ඒ අත්දැකීම් කීපය හැර වෙනනම් අලුත් කියලා දෙයක් මේ ඉන්න අය කී කාලයක් දොස්තරවරු වෙලා ඉන්නේ නැද්ද? කී කාලයක් ඉංජිනේරුවරු වෙලා ඉන්නේ නැද්ද? කී කාලයක් විනිසුරුවරු වෙලා ඉන්නේ නැද්ද? මොන තරම් කාලයක් මහාන වෙලා ඉන්නේ නැද්ද? මේ ජීවිතේ මේ ආයෙත් හොයන්නේ අලුත් දෙයක් දෙතකොට. පරණ දෙයක්මයි. හැබැයි මැරිලා ඉපදිච්ච හින්දා මුල ඉඳලා පටන් ගන්න වෙලා තියෙනවා. නමුත් මම සඳහන් කළා නොලැබුණම අත්දැකීම් ටිකක් තියෙනවා. වෙහෙසෙන්න ඕනේ ඒක හොයන්න. මොකක් වෙන්න ඇද්ද හැබැයිට? මේ අනාදිමත් කාලයක් සංසාරේ අපිට හම්බ වුණ අත්දැකීම්. ඒක අලුත් මේක. අපිට හම්බ වෙලා නැහැ. සෝවාන් ආර්ය මාර්ගඵලයේ කියන අත්දැකීම්. හම්බෙලාම නැහැ. සකදාගාමි ආර්ය මාර්ගඵලයේ හම්බෙලාම නැහැ. අනාගාමී කියන ආර්ය මාර්ගඵලයේ හම්බ වෙලත් නැහැ. හැම කාලෙම ඕක හොයන්නත් බැහැ. ඔය මාර්ගඵල ටික හොයාගන්න ඉතා කලාතුරකින් තමයි කාලයක් එන්නේ. ඒ අවස්ථාව ලැබිලා තියෙන මේ මොහොතේ වෙන දේවල් වලට යෙදෙන කාලය අඩු කරලා මේ නව අත්දැකීම හොයන්න වීරිය වඩනවා නම් කොයිතරම් ශ්‍රේෂ්ඨද? පිළිතුරු අපේ බුදුරජාණන් වහන්සේ අර තරුණයාට කරුණු කාරණා ටික පැහැදිලි කරලා
අපි මුලින් සඳහන් කරපු ගාථා රත්නයන් දේශනා කරලා අවවාද කළා. මලිත්‍යා දුච්චරිතං. දුෂ්චරිතය ස්ත්‍රියට කිලුට. මච්චේරං දදතෝ මලං. මසුරු බව දන් දෙන්න කැමති අයට කිලුට කරදරයක්. මලාවේ පාපකා ධම්මා. අකුසල ධර්මයන් අස්මින් ලෝකේ පරම්හිච එළවයි මෙලවයි දෙකම පරිහානියටපත් කරනවා. ඒක තමයි පළවෙනි ගාථාවේ සරල තේරුම. තතෝ මලා මලතරං අවිජ්ජා පරමං මල. එනම් පළවෙනි ගාථාවේ අපි මලයන් තුනක් ගැන කිව්වා. ස්ත්‍රියට දුසිරිත කරදරය, දන් දෙන කෙනාට ලෝභකම කරදරය, අකුසල ධර්මයන් එලොවට මෙලොවට දෙකටම කරදරයක්. ඒ තුනටම වඩා ලොකු කරදරයක් ලෝකේ තියෙනවා. දෙවෙනි ගාථාවෙන් සඳහන් කළේ ඒකයි. තතෝ මලා මලතර. කරදර අතර කරදරයක්. මොකද්ද? අවිජ්ජා පරමං මල. ලෝකේ තියෙන පරමම මලය කිලුට අවිද්‍යාව. ඒතං මලං පහන්තුවා. ආන් ඒ මලය හන්තුවා කියලා කියන්නේ මරණවට, නැති කරනවට. නමුත් මෙතන විශේෂණයක් කියදුවා ඒතං මලං පහන්තුවා. මෙන්න මේ පරම මලය විශේෂයෙන් මරලා දාන්න. ඒක මරලා නිම්මලා හෝත බික්කවූ නිර්මල පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕනේ. අර පුරුෂයාත් මේ අවවාද ටික අහලා ඒ මත මනාව කීකරු වෙලා ඔහු ගෙදර ගියා. බිරිඳට තේරෙනවා වෙනදට වඩා ගොඩක් වෙනස් දැන් ස්වාමියා. අර පුරුෂයා වගේමයි ආගිය තෙන් ප්‍රශ්න කරන්නෙත් නැහැ. රණ්ඩු සරුවල් කරන්නෙත් නැහැ. තමන්ගේ පාඩුවේ කටයුතු කරනවා. බිරිඳට කියන්න දෙයක් තියෙනවා නම් කියනවා. කතා කරන්න හිතුන වෙලාවට කතා කරනවා. ඒත් එක සාමාන්‍ය විදිහට කටයුතු කරනවා. නමුත් ඒ හෙව්වා කොහොමද මොහු වෙනස් වෙන්නේ? ඒකට දැනගන්න ලැබුණා. මම ගැන බුදුරජාණන් වහන්සේට කියනවා. බුදුරජාණන් වහන්සේ මගේ මිනිස්යාට අවවාද කරනවා. එදා අර කාන්තාවට ආචාර්යවරයා ඇය ගැන දැනගත්ත කියහම ලැජ්ජාවක් ඇති වෙලා ඇය එදාගින් පස්සේ අනාචාරි ගියේ. මෙදත් මේ කාන්තාව තමන් ගැන බුදුරජාණන් වහන්සේ දැනගත්ත කියලා ආරංචි වුණාම ලැජ්ජාවටපත් වෙලා ආය කවදාවත් අනාචාරි ගියේ. එහෙමනම් පින්නතුනි මේ ගාථා රත්නයන්ගෙන් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරපු ධර්ම කාරණාව අපි තව ටිකක් විස්තර කරමු. මලිත්‍යා දුච්චරිත. ස්ත්‍රියට දුසිරිත කරදරය. දුසිරිත කරදරයක් වෙන්නේ මොන ස්ත්‍රියටද? හැම ස්ත්‍රියකටම දුසිරිත කරදරයක්ද? හැම ස්ත්‍රියකටම දුසිරිත කරදරයක් නෙමෙයි. බොහෝ ස්ත්‍රීන් දුසිරිතට කැමතියි. දුසිරිත කරදරයක් කරගත්තී සුළු පිරිසක්. ඒ ගැනයි මේ සඳහන් කරන්නේ. මෙහෙම කාරණාවක් මම සිහිපත් කළේ. යම් තරුණියක් විවාහ වෙනවා. විවාහ වෙලා ස්වාමියාත් එක්ක ටික දවසක් ගෙදර ඉඳලා ඇය ඉගෙනගෙන හොයාගත්ත රස්සාවට යනවා. ටික කාලයක් රස්සාවට යනකොට ඇයට තේරෙනවා මේ රැකියාව කරන තැන ඉන්න තරුණයෝ කීප දෙනෙක් ඇය ගැන විශේෂයෙන් උනන්දු වෙනවා කියලා. ඔවුන් එක්කෙනෙකුට විශේෂයෙන් උදව් කරනවා. මෑත් එක්ක මිත්‍රකමක් ගොඩනගා ගන්න. ඇයට තේරෙනවා මේ මං ගැන විශේෂ උනන්දුවක් දක්වනවා කියලා. ආන් එහෙම දැනගත්තාම ඇයගේ ගමනක් වෙනස් වෙනවා. ඔවුන් ඉන්න තැන යනකොට ගමන වෙනස්. කතාවත් වෙනස් වෙනවා.
හිනාවත් වෙනස් වෙනවා. හැසිරෙන හැටිත් වෙනස් වෙනවා. ඒ කියන්නේ ඇගෙන් අනුකූල බවක් ඔවුන්ට තියෙනවා. ඒක දැනගත්තාම ඈත් සමග එක්කෙනෙක් දෙන්නේ ටිකක් සමීප වෙලා ඊට පස්සේ හොඳටම සමීප වෙලා ඒක අයථා සම්බන්ධතාවයක් බවට පත් වෙනවා. අර පුද්ගලයා රැකියාවට යන තැනටත් එනවා. බස් එකෙන් බහින තැනටත් එනවා. පාරේ පයින් යනවා නම් ඒ පස්සෙනුත් එනවා. ඒත් බලාපොරොත්තු වෙනවා ඔහු ඇවිල්ලා ඇති කියලා. නමුත් තමන්ගේ ස්වාමියා වෙනම ඉන්නේ. අන්න එහෙම කාන්තාවෝ නැද්ද අපේ සමාජයේ? ඕන තරම් ඉන්නේ. දැන් ඇයට මේ දුසිරිත කරදරයක්ද? ඇයට ඒක කරදරයක් නෑ. ඒකට කැමති. තවත් කාන්තාවක් ඉන්නවා. ඇයගේ පස්සෙනුත් මෙහෙම කට්ටිය එනවා. ඇය විවාහකයි. හැබැයි ඒ පස්සෙන් එනවට ඇය කැමති නෑ. ඇය ඒ කාරණාව වල ස්වාමියාට කියනවා. සමහර අය රස්සාවට එන එක නතර කරනවා. තනියම පාරේ යන එක නතර කරනවා. නාගන්න ගියත් ස්වාමියා එක්ක යනවා. කඩේ ගාවට ගියත් ස්වාමියා ඉන්න වෙලාව කියනවා. සමහරලාට රස්සාවෙන් අයිබ්බ වෙනවා. ඇයි? දුසිරිතයට කරදරයක්. අනුන්ගේ අයථා යෝජනා නොමනා විහිළු තහලුවට ඇය කැමති නෑ. දැන් මේ කාන්තාව දෙන්නෙකුගේ වෙනස. ඒ දුසිරිතට අකමැති උනේ හික්මිච්ච කාන්තාව. සිල්වත් කාන්තාව. ගුණවත් කාන්තාව. පතිවෘතාව ආරක්ෂා කරන කාන්තාව. ඇය දුසිරිතට කැමති නෑ. මොකද ඇය දන්නවා තුන්වෙනි සිල්පදයකුත් තියෙනවා කියලා. නමුත් සීලයට ගරු කරන්නේ නැත්තම්, පතිවතට ගරු කරන්නේ නැත්තම්, සමාජ සාර ධර්මයට ගරු කරන්නේ නැත්තම් ආන් එවන් කාන්තාව තමන්ගේ ස්වාමියා හැර තව කීප දෙනෙක් එක්ක නමුත් සම්බන්ධතා පවත්වන්න කැමති. අන්න එවන් අයට දුසිරිත කරදරයක් නෙමෙයි. නමුත් සිල්වත් ගුණවත් හික්මුණ කාන්තාවට දුසිරිත කරදරයක්. එහෙනම් මේ ගාථා රත්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මලිත්‍යා දුච්චරිතං. ස්ත්‍රියට දුසිරිත මලයක් කරදරයක්. එතකොට දුසිරිත කරදරයක් වෙන්නේ සිල්වත් කාන්තාවට විතරයි. දෙවැනි කාරණාව මච්චේරං දදතෝ මල. දන් දෙන්න කැමති අයට මසුරු බව මලය. සමහර වෙලාවට පින්කම් සූදානම් කරනවා බොහෝම ඉහළින් සිද්ධ කරන්න. බලාපොරොත්තු වෙන තව උදව් කරන අයත් පවුලේ ඉඳී කියලා. නමුත් සැලසුම් කරපු හැටියටම කරන්න වෙන්නේ මම බලාපොරොත්තු වුණාට පවුලේ අනික් අයගෙන් ලොකු සහයෝගයක් ලැබෙන බවක් නැහැ. ඒ නිසා දැන් මම හිතාපු විදිහටම බඩු මුට්ටු ගන්න ගියහම ලොකු මුදලක් යනවා කියලා තේරෙනවා. ඒ නිසා තමන්ගේ හිතම තමන්ට කියනවා ඔච්චර ගන්න ඕනේ නෑ. ඔච්චර හොඳයි වගේ ගන්න ඕනේ නෑ. යොදාගත්ත වෙනුවට මේක කරන්න වෙන නිසා මේ සාමාන්‍ය බඩු වලින් මොනවා හරි අරගෙන පින්කම ඉවර කරලා දාන්න. කවුද මේ බලපෑම කරන්නේ? තමන්ගේ හිත. තමන්ගේ හිතයි කියන්නේ ඔච්චර දේවල් කරන්න ඕනේ නැහැ කියලා. නමුත් පුරුෂයාට හිතේ තියෙන හොඳම දේවල් වලින් අරගෙන දන් දෙන්න. නමුත් අතේ තියෙන මුදලත් එක්ක එතෙන්ට යන්න බෑ, මසුරුකම බාධා කරනවා. යම් කෙනෙක් ඒ මසුරු මල දිනුවොත් ඔහු මේ ලෝකේ හරි ශ්‍රේෂ්ඨයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අත්හරින්න ලැබෙනවා කියලා. ඒක මේ විශ්වයේ සාධාරණ ධර්මතාවය. අත්හරින්න ලැබෙනවා. හැබැයි ලබන්න හිතාගෙන අත්හැරියොත් එහෙමනොත් නම් ලැබෙන්නේ නැහැ. ලැබෙයි.
මේ කියන විදිහට ලැබෙන්නේ. ලබන්න හිතාගෙනත් හරින්න එපා. අත්හැරලම දාන්න. එතකොට ලැබෙන්නේ. උදාහරණ ඕන තරම් ධර්මයේ තුල ඇති. එක උදාහරණයක් ඒක සාටක බ්‍රාහ්මණය. මේ බමුණට තිබුණේ එකම සලුවයිනේ. අපේ පින්නතුන් මේ බ්‍රාහ්මණය ගැන බණ අහනකොට ඕන තරම් අහලා ඇති. විපස්සී භාග්‍යතුන් වහන්සේගේ කාලේ හිටියේ. බමුණටයි බැමිණිටයි උඩුකය වහගන්න තියෙන එකම සලුවයි. ඒක නිසා හරි ප්‍රසිද්ධයි ඒක සාටක කියලා. විපස්සී භාග්‍යතුන් වහන්සේ ලෝකේ පහළ වෙලා. ආයුෂ බොහොම දිගයි. අවුරුදු 7කට වගේ එක දේශනාවයි කරන්නේ. ආයුෂ දිගයි. අද බණ කියන දවසයි කියලා ලෝකෙට දෙවියොත් දෙනුම් දෙනවා. දැන් නගරේ පුරාම මහ කලකෝලහලයක් අද බණ කියන දවස බණ අහන්න යන්නේ. බමුණ බැමිණිගෙන් ඇහුවා උදේට දවල්ට බණ අහන්න යනවද රැයට යනවද කියලා. බැමිණි කිව්වා කාන්තාව වෙච්ච අපි දවල් කාලෙන් ගිහිල්ලා එන එක හොඳයි. බැමිණි දැන් සලුවෙන් උඩුකය වහගෙන බණ අහන්න ගියා. කැන්දෑ වෙනකොට ගෙදර ආවා. ඒ ගෙදර එනකොටම උඩු සලුව ඉල්ලගත්තා. බමුණා ඒක කරේ දාගෙන බමුණා බණ අහන්න ගියා. විපස්සී භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී මුඛ ධාතුවෙන් දහම් ගඟ ගලාගෙන යනවා. රාත්‍රියේ ප්‍රථම යාමේ ඉක්ම ගියා. කනට මීපැණිවක් කරනවා වගේ. බමුණට පස්වනක් ප්‍රීතිය පහළ වුණා. අනේ මේ මහෝත්තමයන් වහන්සේට මම මොනවද පූජා කරගන්නේ කියලා හිතුණා. බමුණට එහෙම දෙයක් නැහැ. මතක් වුණා මගේ උතුරු සළුව පූජා කරනවා කියලා. අකුලලා නමල ගත්තා. නමල ගන්නකොටම මසුරුකම ඉස්සරහට ආවා. ඇවිල්ලා මසුරුකම කියනවා බමුණෝ ඔබ පූජා කරලා හරියනවද? ඔබටත් බැමිණිටත් දෙන්නටම තියෙන එක සළුවයි. දැන් ඔබ පූජා කරාම බැමිණි කොහොමද හෙට ඉඳලා ගමනක් යන්නේ? බැමිණි කොහොමද ගෙදරට කවුරුවත් යන්නේනකොට එළියේ පහළියේ වැඩ කරගන්නේ? ඕක දීලා හරියනවද? මේ කවුද කතා කරන්නේ බමුණට? මසුරුකම අර දෙන්නකේ හදාපු හිත දුර්වල කරනවා. බමුණත් කල්පනා කරනවා ඇත්තෙන් නෑ. මොකද්ද මම මේ කරන්න යන්නේ වෙයි. ආයෙත් සලුව තියාගත්තා. මධ්‍යම යාමේ ඉක්ම යන්නයි දැන් එන්නේ. බමුණගේ හිතේ ශ්‍රද්ධාව පිරීලා. පූජා කරන්න නමුත් දෙයක් නෑ. නමුත් සලුව නමල කරලායි තියෙන්නේ. අතට ගත්ත මසුරුකම එන්න කලින් බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල ළඟ තියලා පූජා කරලා වැන්දා. මසුරුකමට තාම ඉන්නේ නැහැ. ආන්ගේ නිසා බමුණට හයියෙන් කෑ ගැහුණා මම දිනුවා කියලා. භාග්‍යතුන් වහන්සේගේ ධර්මාසනෙට පිටිපස්සේ එහාට වෙන්නේ බන්දුම රජුරු බණ අහනවා. බන්දුම රජුරන්ට මේ කෑ ගහපු හඬ ඇහුණා. අතවැසියෙක් යවලා හොයලා බැලුවා මොනවද දිනලා තියෙන්නේ කියලා බලන්න කියලා. අතවැසිය ඇවිල්ලා කිව්වා ස්වාමීනි මහරජතුමනි කෑ ගහලා තියෙන්නේ ඒක සාටක බමුණා. බමුණගේ එකම උතුරු සළුව බුදුරජාණන් වහන්සේට පූජා කරලා. සළුව පූජා කරපු සතුටට ලෝභසිත දිනාපු සතුටට කෑ ගහලා තියෙන්නේ මසුරු මල දිනුවා කියලා. රජුලෝ කියනවා භාග්‍යතුන් වහන්සේට පූජා කරගන්න අවශ්‍ය දේ බමුණ හොඳට දන්නවා. එහෙමනම් මෙන්න මේ සලු දෙක ගෙනහිල්ලා බමුණට දෙන්න කියලා. සලු දෙකක් දුන්නා. අර පුරුෂයා ගිහිල්ලා බමුණට සලු දෙකක් දුන්නා. බමුණ කල්පනා කළා. මම ඒක සාටක නමින් අවුරුදු ගාණක් මේ රටේ ප්‍රසිද්ධයි. නමුත් කවුරුවත් මටවත් බිරිඳටවත් සලුවක් දුන්නේ නැහැ. අපි දෙන්නම එක පොරවගෙන යන්නේ කියලා දන්නවා. නමුත් අද මම බුදු ගුණයට පැහැදිලා තියෙන මගේ එකම සලුවක් භාග්‍යතුන් වහන්සේට පූජා කළාට පස්සේ
මෙන්න මට සලු දෙකක් හම්බ වෙනවා. එහෙමනම් මේ සලු හම්බුනේ මගේ ගුණයකට එහෙම නෙමෙයි. බුදු ගුණයටයි මේ සලු හම්බුනේ. මගේ සලුව භාග්‍යතුන් වහන්සේට පූජා කරපු නිසා මට මොහොතකින් සලු දෙකක් ලැබෙනවා. එහෙමනම් මේ සලු දෙක අයිති මට නෙමෙයි භාග්‍යතුන් වහන්සේට. ඒ සලු දෙකම පූජා කළා. රජුරවන්ට අර පුරුෂයා ගිහිල්ලා කිව්වා සලු දෙකම පූජා කළා කියලා. රජුරව හතරක් කිව්වා. හතරම පූජා කළා. 8ක් කිව්වා 8ම පූජා කළා. 16ක් කිව්වා 16ම පූජා කළා. 32ක් කිව්වා බම්ම කල්පනා කළා. දැන් මම මේකත් පූජා කළොත් රජුරව 64ක් කිව්වා. එහෙම වුණොත් මම නිකන් ලැබෙන්න දෙනවා වාගේ වෙනවා. ලබන්න ඕනේ නිසා පූජා කරනවා වාගේ වෙනවා. ඒක නරකයි. බමුණ කල්පනා කළා මේක නවත්තන්න ඕනේ. බමුණ සලු දෙකක් පැත්තකින් තියලා 30ක් පූජා කළා. අර පුරුෂයා ගිහිල්ලා කිව්වා දෙකක් තියාගෙන 30ක් පූජා කළා කියලා. ආය රජු සලු වෙන්නේ. ඒ කතාව බොහොම දිගට තව බොහොම විචිත්‍රව තියෙනවා. නමුත් අපි මීට වඩා දීර්ඝව විස්තර නොකර බලාපොරොත්තුවක් නැතුව අත්තරියම තමයි ලැබෙනවා කියලා දේශනා කළේ. දැන් බමුණා මගේ සලුව පූජා කරාම මට සලු දෙකක් එවයි කියලා හිතාගෙන පූජා කළා නෙමෙයිනේ. අමාරුවෙන් මසුරු මල යට කරගෙන සලුව පූජා කළේ. අත්තරියම ලැබෙන බවයි කිව්වේ. ලබන්න හිතාගෙන කවදාවත් අත්හරින්න එපා. එහෙමනම් මසුරුකම දන් දෙන්න කැමති කෙනාට කරදරයක්. දානය ගැන කරුණු කාරණා බොහෝම සාකච්ඡා කළ යුතුයි. මේ ශාසනයේ දානය කියලා කියන පිළිතුරු හරි සංකීර්ණ මාතෘකාවක්. බොහොම පහසු පින්කමක් නෙමේ දානය කියලා කියන්නේ සංකීර්ණ පින්කමක්. සැකසීම, පීල කිරීම, පිළිගැන්වීම දානයක හරි වටිනවා. අපි යම්සේද දන් දෙන්නේ දෙන විදිහටම තමයි මටත් පළ හම්බ වෙන්නේ. ඒ නිසා දන් දෙනකොට හරියට මේ වැඩේ කරන්න ඕනේ. පුංචි කාරණාවක් සිහිපත් කළේ විශාකා මහ උපාසිකාව විවාහ වෙච්ච දවසේ ධනංජය සිටුතුමා නොයේ දායාද දුන්නා. අන්තිමට සඳහන් කළා මගේ දිවට කිරි කන්න ඕන නිසා කුඩා ගාලක් කරලා ගවය දන් දෙන්න කියලා. ගවය දෙන්න කියලා. කුඩා ගාලක් අරින්න කියලා. කුඩා ගාලක් අරින්න කියලා රියන් 140ක් මැද්දේ ඉඳ තියලා දෙපැත්තේ මිනිස්සු හිටෙව්වා. තනින් තනි. ගව් 3ක් එහාට මිනිස්සු යවුවා. දැන් හරක් ගාලා ඇරියා. දැන් රියන් 140ක් ප්‍රමාණි ගවයෝ ඉස්සරහට යනවා. පළවෙනි ගව්ව ගියා. පළවෙනි ගව්ව ගියාම බෙර ගැහුවා. එතකොට දන්නවා දැන් ගව්වක් ගියා. දෙවෙනි ගව්වත් හරක් ගියා. එතනින් බෙර ගැහුවා දැන් ගව් දෙකක් ගියා. තුන්වෙනි බෙර හඬක් ඇහෙනවා කියලා කියන්නේ ගව් 3ක් හරක් ඉස්සරහට ගිහිල්ලා. රියන් 140ක් පළලට ගව් 3ක් ගවයෝ ඉස්සරහට ගිහින්. තුන්වෙනි පාර බෙර ගහනවා ඇහෙනකොට සිටුතුමා සඳහන් කළා දැන් ගාල වහන්න කියලා. හිතා ගන්න පුළුවන් ද ගවයෝ ප්‍රමාණය? දැන් මොන ගාලක්ද ඇරි? කුඩා ගාලක්. කුඩා ගාලකින් මේ ගවයෝ යන්නේ. එහෙනම් තව මහ ගාල් තියෙන්නේ ඇතිනේ. ඒකනේ කුඩා ගාලක් අරින්න කිව්වේ. පින්නතුනි ගාලේ ගේට්ටු වැහුවා. කඩුල්ල වැහුවාම සඳහන් කරනවා ශක්තිමත් ගවයෝ සහ දෙන්නු 60000ක් වැටට උඩින් පැන්න කියලා. දැන් බාණ්ඩක කුඩා ගාලෙන් මෙච්චර ගවයෝ ගිහිල්ලා ගේට්ටු වහම තව 60000ක් පහිනවා උඩින්. ඒ 60000 ගිහිල්ලා අර යොදු ගව් 3ට ඉස්සරහින් හිටගත්තා. ඒ කියන්නේ තවත් ගාලේ ඉන්නවා. එතකොට මේ කුඩා ගාලවත් අපිට තේරෙන්නේ නැහැ.
මේ කතාව බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා විශාකාවට සම්පත් දීලා සීමා කරන්න බෑ කියලා. විශේෂයෙන් ගවෝ සීමා කරන්න බෑ. හේතුවක් දේශනා කළා. ඇයි එහෙම 60000ක් පැන්නේ කියලා. කාශ්‍යප බුදු පියාණන් වහන්සේගේ කාලේ කිකී කියලා රජ කෙනෙක් ඉඳලා තියෙනවා. කිකී රජුරවන්ට දුවල 7 දෙනෙක් ඉඳලා තියෙනවා. බාලමුදුවගේ නම සංඝදාසි. දන් දෙන්න පින්කම් කරන්න හරිම කැමති. සංඝදාසි භික්ෂු සංඝයාට දන් දෙනකොට නිතර කිරි පූජා කරන්න කැමති. කිරි බෙදන්න. ඒ සඳහන් කරනවා පොඩි හාමුදුරුවෝ එහෙම පළවෙනි පාර වළඳලා දෙවෙනි පාරත් සමහරලා ටිකක් වළඳන්න හිතක් තිබුණත් ළඟ ඉන්න කෙනෙක් ගන්නෙ නැති හින්දා අතවහන. නමුත් සංඝදාසි පොඩි දරුවන්ගේ කැමැත්ත හොඳට දන්නේ. ඒ හින්දා කියනවා අනේ ස්වාමීනි එහෙම කියන්න එපා. තව ටිකක් වළඳන්න. මොව අලුත් කිරි. මොව හොඳ කිරි. මොව හරි ගුණයි. සීනි එක පැණි එක තව වළඳන්න කියලා පිටලා. අපි ඒකට මොකද්ද කියන්නේ? පෙරත්ත කර දෙනවා කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා එදා සංඝයාට දන් දෙනකොට පෙරත්ත කර කිරි පූජා කරපු නිසා දුවට කිරි කන්න ඕන කියලා ධනංජය සිටුතුමා මෙච්චර ප්‍රමාණයක් ගවය දීලා කඩුල්ල වහපුවාම 60000ක් ගාලින් පැන්නේ ඇගේ ලැබීම නිසා කියලා. අර එහෙම කිරි පූජා කරපිකේ ලැබී. ඒකයි මම සඳහන් කළේ මේ දානේ අපි යම්සේද පූජා කරන්නේ යම්සේද දෙන්නේ ඒකේ සේම තමයි අපිට විපාක හම්බෙන්නේ. නමුත් මසුරුකම මේ ශ්‍රේෂ්ඨ දාණයට හරි කිලිට. තුන්වෙනි කාරණාව මලාවේ පාපකා ධම්මා අකුසල ධර්මයන් එළව මෙලව දෙකම පරිහානියටපත් කරනවා. අකුසල් කරන පුජ්‍යලයා මෙලවත් පිරිහෙනවා පරලොවත් පිරිහෙනවා. එහෙම කියහම අපේ අයට හිතෙන්න පුළුවන් එතකොට ඔය කුඩු විකුණන අය රාරක් විකුණන අය මසට සත්තු ඇති කරලා විකුණන අය දවසින් දවස දියුණු වෙනවා පේනවා මිසක් පිරිහෙන බවක් පේනවද? සමහරලාට මාසෙන් දෙකකින් වාහන මාරු කරනවා. ඇඳුම් පැළඳුම් ඕන තරම් කෑම බීම සීමාවක් නෑ. දුසිරිත් කරන්නේ. නමුත් අපිට හිතෙනවා නමුත් බනට කියනවා පව් කරන අය පිරිනවලු. නමුත් පිරිහෙන බවක් නම් පේන්නේ නෑ. ඇයි මේ පිරිහෙන බව පේන්නේ නැත්තේ? ඒ මිනිස්සු සංසාරේ පෙර කරගත්ත කුසලයේ ශක්තිය හරි බලවත්. ඔබත් මමත් මේ භුක්ති විඳින්නේ අද කරපු පිනට වඩා මේ ජීවිතේ කරපු පිනට වඩා පෙර කරපු පින්ගේ විඳගෙන යන්නේ. පෙර කුසල් භුක්ති විඳින්නේ. ආගේ හින්දා පෙර පින බලවත්ව තියෙන තාක්කල් පිරිහුණාට පිරිහිනවා වගේ පේන්නේ නෑ. හැබැයි ඒක පිරිහින දවසක් එනවා. එදාට සමහරලාට අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් සතර අපායවල දුක් විඳිනවා. නැවත ඉපදුණා අන්තසරණයි. අනුන්ට වහදීපු නිසා තමන්ට වාස කැවිච්ච ජීවිතේ වාස කැවිලා අඩපණ වෙලා රාරක් විකුණපු නිසා අනුන්ට පෝපු නිසා දීපු නිසා සතර අපායවල දුක් විඳලා මනුස්ස ලෝකේ ආයේ ඉපදිච්චාම මොන වගේ තත්ත්වයන්ට මුහුණ දෙනවද? සඳහන් කළා සමහර අය මේ ලෝකේ ඉන්නවා යමක් එකපාර කීවට ඉක්මනට අවබෝධ වෙන්නේ නැහැ. දෙතුන් පාර කියන්න ඕනේ. කරලා එන්න කියන්නේ වෙන වැඩක්, කරලා තියෙන තව වැඩක්. කියන්න කියලා තියෙන වෙන පණිවිඩයක්, කියලා තියෙන වෙන පණිවිඩයක්.
වේගෙන් වැටෙන නුවණක්. මන්දගාමී කියලා එකක් කියන්නේ. සමහරවිට ගුටිත් කනවා. ඒ කරන්න කියපු දේ නෙමෙයි කරලා තියෙන්නේ. රස්සාවක් කරන තැන ගිහියොත් රස්සාවෙන් අයින් කරලා දානවා. ඒ මේ කියන එක නෙමෙයි මේ කරන්නේ. අර කියන එක වැටහෙන්න සෑහෙන වෙලාවක් යනවා. ආන් ඒකට කියන්නේ මන්දගාමී කියලා. තව පිරිසක් අපි දකිනවා මන්ද බුද්ධික කියලා. තවත් පිරිසක් අපි දකිනවා උම්මත්තක කියලා. මන්දගාමී, මන්ද බුද්ධික, උම්මත්තක. මේ පෙර හිතේ හැටියට බීපුවා. එහෙම රාරක්කු බීලා සුරාපානීය සඳහන් කළේ මහසිල්පදී කියලානේ. මහසිල්පදී කියලා කියන්නේ කර්මපතයක් වෙන්නේ නැහැ. ඊතුරු හතරම කර්මපත. සුරාපානීය කර්මපතයක් වෙන්නේ. ඒ මේ හානිය Tamanටනේ. නමුත් ඊළඟට සඳහන් කළා සිහියෙන් ඉඳලත් ඊතුරු සිල්පද හතරක් රකින්න ඇති මිනිස්සු සුරාපානය කළා සිහි විකල තත්වයටපත් වුණාට පස්සේ අර සිල්පද හතරම කඩනවා. ආන් ඒකයි මහ සිල්පදී කියලා කියන්නේ. එහෙමද සතර අපාය දුක් විඳින්නම වෙනවා. කර්ම ගෙවල නැවත මනුස්ස ලෝකෙට ආවම බොහෝ වෙලාවට අර වාගේ තත්ත්වයන්ටපත් වෙනවා. කාලයක් ගියහම වෙවුල ඉන්න රෝග හැදෙනවා. අපිටත් හැදෙන්න පුළුවන්. අපි දන්නේ නැහැනේ පෙර මොනවා කළාද කියලා. නමුත් මේ ඉන්නේ පෙර කුසලයේ ශක්තිය හින්දා. ඒකයි පව් කරන මිනිහා දිනු වෙනවා වගේ පේන්නේ. පෙර පින ඔය තියෙන්නේ. මෙදා කරන එක පස්සේ විපාක හම්බෙනවා. මේ ජීවිතෙත් අවසාන හරියේ හොඳට විඳවන අය දැකලා තියෙනවා. එහෙනම් මෙලවත් පිරිහෙනවා, පරලෝක කොහොමද පිරිහෙන්නේ? දෙවනි ගාථා රත්නයෙන් සඳහන් කළා මේ සියලු මලයන්ට වඩා දරුණුම මලයක් තියෙනවා කියලා කිව්වා. ඒ මොකද දරුණුම මලේ? අවිද්‍යාව කියලා අපි කියනවා. අවිද්‍යාව තමයි දරුණුම මලකඩේ. අර සියලු මලයන්ට වඩා ප්‍රබල. මොකද්ද මේ අවිද්‍යාව කියලා කියන්නේ? අපි සාමාන්‍ය හිතන විදිහට අපි කියන මේ අවිද්‍යාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ නොතේරෙන එක. චතුරාර්ය සත්‍ය අවබෝධ නොවිච්ච එක අවිද්‍යාවයි. එහෙනම් චතුරාර්ය සත්‍ය ගැන අපේ අයට අමුතුවෙන් කියන්න ඕනේ නෑ. ආර්ය සත්‍ය හතර මොකක්ද කියලා දන්නවා. නමින් දන්නවා. සමහර අය ටිකක් ගැඹුරිනුත් දන්නවා. දුක්ඛ, සමුදය, නිරෝධ මාර්ග. මේ හතරේ සමුදය කියලා කිව්වෙ මොකේද? තණ්හාවට. සමුදය කියලා කිව්වේ තණ්හාවට. තණ්හාව නිසා මොකක්ද ඇති වෙන්නේ? දුක. තණ්හාව නිසා දුක ඇති වෙනවා. අපි මේක ටිකක් විස්තර කරගන්න. ආපහු පළවෙනි ගාථාවේ පළවෙනිම පදේකාවට. අර පුරුෂයාගේ බිරිඳ අනාචාරය යනවා. ඒ පුරුෂයාගේ බිරිඳ විතරක් නෙමෙයි අපේ සමාජෙත් ඕන තරම් එහෙමයි. බිරිඳ අනාචාරය යනවා, එක්ක සැමියා අනාචාරය යනවා. බිරිඳ අනාචාරය යනවා නම් සැමියාගේ ජීවිතේ ගිනි අරගෙන. ඒ පවුල පිරිහෙනවා. සැකයක් ආවම රාගික ගින්න බොහොම භයානකයි. මහ ප්‍රබල ගින්නක් රාග ගින්න. භාග්‍යතුන් වහන්සේ ගිනි 11ක් දේශනා කළා. මේ ගිනි 11කින් පිච්චි කොහොමද hina වෙන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ අහන්නේ. මෙහි පිච්චෙනවා. මිනිස්සු hina වෙනවා කොහොමද එහෙම hina වෙන්නේ කියලා. ආන්නේ ගිනි 11 එක ගින්නක් තමයි රාගය කියලා කියන්නේ.
මේ වාගේ ප්‍රශ්නයකට මූණ පාපු කෙනෙක් ඔය ගින්නේ තරම හොඳට දන්නවා. ස්වාමියා ගැන සැකයක් ඇති වුණොත්, ස්වාමියාට බිරිඳ ගැන සැකයක් ඇති වුණොත්, ප්‍රේමවන්තයාට ප්‍රේමවන්තිය ගැන සැකයක් ඇති වුණොත්, ප්‍රේමවන්තියට ප්‍රේමවන්තයා ගැන සැකයක් ඇති වුණොත්, හිතේ ඇති වෙන ගින්නේ ස්වභාවය ඔය සැකයට මූණ දුන්න අය තමයි දන්නේ. රස්සාවට යන්න බෑ. කණ්ඩ දුන්නට කණ්ඩ බෑ. එක තැන ඉඳ හිටින්න බෑ. නිදාගත්තට ඉඳ යන්නේ නෑ. වැඩට යනවා කියලා මගට ගිහිල්ලා ආපහු එනවා. කාර්යාලේ වැඩ කරන්න ගියාම එතෙන්ට වෙලා කල්පනාව. දවස් වැඩ ටික කරලා නැති වෙනකොට සතියක් අමාරක් යනකොට කාර්යාලෙන් චෝදනා. සමහරලාට කෝටි ගණන් පාඩු කරලා ඒ මේ මිනිහා සිහියෙන් වැඩ කරලා නෑ. මොකක් හින්දාද මේ? මේක රාගගි. මනුෂ්‍ය ජීවිතේ කොච්චර දුර්ලභවද හම්බුනේ. නමුත් තුන්වෙනි රාගය නැමැති ගින්නින් පිච්චෙන නිසා කලියුත් නොකලියුත් මොකද්ද කියලා තේරෙන්නේ. සමහරු බෙල්ලේ වැලදා ගන්නවා. අම්මා වෙනුවෙන්ද තාත්තා වෙනුවෙන්ද ශාසනය වෙනුවෙන්ද තුනුරුවන් වෙනුවෙන්ද නෑ. කොහෙන්ද හම්බ වෙච්ච පුරුෂයෙක් වෙන්නේ. සතියකට හමාරකට මාසයකට දෙකකට කලින් හම්බ වෙච්ච පුරුෂයෙක් වෙන්නේ. බෙල්ලේ වැලදා ගන්න. ගඟට පනිනවා. කෝච්චියට පනිනවා. මේ දේවල් අමුතුවෙන් කියන්න ඕනේ නෑ. විද්‍යුත් මාධ්‍යයට ගියත් මුද්‍රිත මාධ්‍යයට ගියත් මේ දේවල් ඕන තරම් තියෙනවා. හැබැයි ඔය මාධ්‍යයේ තියෙන්නේ 100ක් වෙනවා නම් එකක් දෙකක්. මාධ්‍යයට නොයන බොහෝ දේවල් තියෙනවා. එහෙමනම් මේ පුද්ගලයා දැන් මේ ප්‍රශ්න නිසා බොහෝම දුකටපත් වෙලා වූ ඇය දෙගොල්ලෝ සමහර පවුල්වල කාන්තාවෝ කනස්සල්ලි, සමහර පවුල්වල පිරිමි අය කනස්සල්ලි. මොකක් නිසාද මේ කනස්සල්ලි? රාගය නිසා. ඒ කියේ මොකක්ද? තණ්හා. මේ මගේ මිනිස්සයා කොහොමද තව කෙනෙකුට අයිතිවාසිකම් කියන්නේ? තව කෙනෙක් කොහොමද මගේ මිනිස්සයාට අයිතිවාසිකම් කියන්නේ? තව කෙනෙක් කොහොමද මගේ බිරිඳ අරගෙන යන්නේ? දැන් මගේනේ අල්ලගෙන ඉන්නේ තණ්හාව. ඒක නිසා නෙමෙයිද මේ දුක? ඒක නිසා නෙමෙයිද මේ ගින්න? භාග්‍යවතුන් වහන්සේ තැනක දේශනා කළා. පීහි විපයෝගෝ දුක්ඛෝ අප්පීහි සම්පයෝගෝ දුක්ඛෝ. ප්‍රේයන්ගෙන් වෙන්වීමත් දුක, අප්‍රේයන් හා එකතු වීමත් දුක. දැන් එතකොට මෙතන තියෙන්නේ ඒක නේද? අපි සමහරවිට හිතන්නේ මේ කෙනෙක් මරුණාම ප්‍රේයන්ගෙන් වෙන් වුණා කියලා. දැන් බිරිඳ අනාචාරය යනවා නම් බිරිඳ Tamanට හොඳටම ප්‍රියයිනේ. Tamanගේ බිරිඳනේ. දැන් එතකොට පුරුෂයා බිරිඳට කැමති, බිරිඳ වෙන කෙනෙකුට කැමති. ප්‍රිය වස්තුව Tamanට අහිමි වෙන්නයි යන්නේ. මේ ගිනි අරන් තියෙන්නේ ප්‍රිය විපයෝග දුක නිසා. එහෙනම් පුරුෂයාගේ පැත්තත් එහෙමයි, බිරිඳගේ පැත්තත් එහෙමයි. නමුත් පින්නතුනි කෙනෙකුගේ ජීවිතේට භාග්‍යතුන් වහන්සේගේ ධර්මය ඇතුල් වෙලා තිබුණා. ඒ පුද්ගලයාත් මේ වාගේ ප්‍රශ්නයක් ළඟ පීයෙන් යනගන්න යයිද? හිවේ විලංගු වැටෙන්න යයිද? සමාජයේ තියෙන ওই ප්‍රශ්න එකකටවත් ඔහු කොටු වෙන්නේ නැහැ. ධර්මයේ මනසට එකතු වෙලා නම් ජීවිතේට. ධර්මයේ තැම්පත් වෙන්නේ සසර පින් තියෙන්නත් ඕනේ. එවන් ප්‍රශ්නයක් එනකොට ධර්මය ගැන හිතලා ඒකෙන් ඈත් වෙන්නත් පින් තියෙන්න ඕනේ. ධර්මයේ නැමැති උතුම් ඖෂධය තැම්පත් වෙන්නේ හොඳ වටිනා මනසක් තියෙන්නත් ඕනේ. සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරනකොට භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරන්නේ ඉස්සල්ලාම දේශනා කළේ කුරු රට වැසියන්ට. කුරු රට වැසියෝ හරි ප්‍රඥාවන්තයි. ඒකයි තීරණය කළේ මේ සතිපට්ඨානයේ නැමැති උතුම් ධර්මය හරියට නිකන් සිංහ තෙල්
රත්තරන් කෙන්ඩිය දානවා වගේ සතිපට්ඨානයේ නැමැති මේ උතුම් ධර්මයේ මේ දේශනාව මේ කුරුවට වැසියන් වගේ ඊටාම උසස් මනසක් තියෙන මිනිස්සු තුළ ඉක්මනට තැම්පත් කරගන්න. පිළිතුරු අපි අනිත්‍ය ගැන අහලා තියෙනවානේ. අපි නිතරම කතා කරනවා අනිත්‍ය ගැන. සමහර අය පුරුදු වෙලා තියෙනවා මේ මොකක් වුණත් ඕක අනිත්‍යයි නේ කියලා කියන්නේ. කිව යුතු නොකිය යුතු හැමතැනම කියනවා අනිත්‍යයි. හැබැයි එහෙම කියන අය Tamanට ප්‍රශ්නයක් ආපුවම ඔය අනිත්‍ය මතක නෑ ඒගොල්ලන්ට. ඔය ටික Tamanගේ ජීවිතේට ඉස්සෙල්ලා බද්ධ කරගත්තා නම් පුදුම සහැල්ලුවක්. ඒක අපි හිතාගෙන ඉන්නවානේ විවාහ වෙලා අරගෙන ආපුවම බිරිඳ මුළු ජීවිත කාලෙම මගෙත් එක්කම ඉඳී කියලා. එහෙම ඉන්න අය ඉන්නවා. නමුත් පස්සේ කාලේ ওই විදිහට වෙනස් වෙලා ඉන්නවා. එතකොට මේ ලෝකේ ඔක්කොම අනිත්‍යයි නම් අර බිරිඳගේ ආදරේ අනිත්‍ය වෙන්න බැරි. අපි බලාගෙන ඉන්නවා අපි හදාපු දරුවෝ ලොකු මහත් වෙලා ඉගෙන කියාගෙන රැකී රස්සා අරගෙන අපිට හොඳට සලකයි කියලා. නමුත් එහෙම වෙනවා හුඟක් අඩුයි. ඉතින් හිතේ ගිනිපත්තු වෙලා අවුරුදු 15 16 17 වෙනකොට කියන දේ අහන්නේ සැර කරනවා බනිනවා රවනවා අඬාගෙන ඉල්ල කියනවා. දැන් ඉස්සර වාගේ නෙමෙයි කියන දේ අහන්නේ මෙහෙමයි ගෙදර බඩු පොළවේ ගහනවා සැර දානවා. නම් ජීවිතේට ධර්මයේ එකතු වෙලා තිබුණා නම් ඒ අම්මා තාත්තා කල්පනා කරන ඔක්කොම අනිත්‍ය ලෝකේ මගේ පුතාගේ ආදරෙත් අනිත්‍යයි. මගේ දියගේ මව්පිය සෙනෙහසත් අනිත්‍යයි. අනිත්‍ය ගැනම කල්පනා කරනවා. දරුවෝ ඊට වඩා වෙනස් වෙන්න ඕනේ. නමුත් ඉතින් අපි හිතන විදිහට වෙනස් වෙන්නේ වෙනස් වෙන්නේ ඒගොල්ලන්ගේ හිතවලත් ධර්මයේ තිබුණොත් මේ මගේ අම්මයි මේ මගේ තාත්තයි අම්මට තාත්තට කතා කරන වචනේ පවා සසර විපාක දෙනවා. ඒ හින්දා එහෙම දැනගන්න ඒගොල්ලෝ ගාවටත් ධර්මයේ යන්නේ. අද දරුවන්ට ධර්මයේ උගන්වන කාලයක් නෙමෙයි. සංසාරේ බොහොම දුක්ඛදායකයි. මනුෂ්‍ය ජීවිතේ බොහොම දුර්ලභයි. ජීවත් වෙන අවුරුදු වැඩිම වුණොත් 60 70යි. ඉස්කෝලේ ගියේ නැත්තම් පන්ති ගියේ නැත්තම් ගහනවා බයිනවා සැර කරනවා බලෙන් හරි ලැහැත්ති කරගෙන අරන් යනවා. එහෙම කරන මව්පියෝ දරුවට පොයට පන්සල් යන් කියලා කියහමත් ඒගොල්ලෝ බෑ කිව්වොත් ඒගොල්ලෝ ගෙදර තියලා අම්මලා යනවා. පන්ති යන්න බෑ කිව්වොත් ගහනවා. ඉතින් අපි ගෙනල්ලා ධර්මයට ගෙනල්ලා ධර්මය උගන්වලා පව පින හරියට කියලා දීලා නැති එකේ විපාකනේ රට පුරාම පේන්න තියෙන්නේ. ඒකට වෙල කාරණාවකට යනවා. එහෙමනම් දරුවන්ගේ සෙනෙහසත් අනිත්‍යයි, බිරිඳගේ සෙනෙහසත් අනිත්‍යයි, ස්වාමියාගේ සෙනෙහසත් අනිත්‍යයි. ඔක තමයි සසරේ හැටි කියලා කල්පනා කරන්න පුළුවන් වුණා නම් යම් කෙනෙකුට ඒ අනාචාරයම ඔහුට ඒ තරම් බලපාන දෙයක් වෙන්නේ නැහැ. ඔහු ඇය අනාචාරෙ ගිහිල්ලා පව් කරගන්නවා. මම ඔවුන් දිහා බලාගෙන ගෙදරට එලා පව් කරනවා. කේන්තියෙන් පුපුරු. එහෙම නැත්තම් පිහි අරගෙන ගිහිල්ලා යනලා මම පව් කරගන්නවා. කවුරුත් පව් කරනකොට අපිත් පව් කරනවා. බානක ධර්මයේ ජීවිතයට බද්ධ වෙන්නේ නැතුව වෙන දේවල්. ඉතින් එහෙමනම් තණ්හාවට තමයි සමුදය සත්‍ය කියලා කියන්නේ. ඒ තණ්හාව නිසා තමයි ඔක්කොම දුක් ඇති වෙලා තියෙන්නේ. තණ්හාව යම් තැනකද දුක එතන. බිරිඳ ගැන තණ්හාවක් නැත්තම් බිරිඳ අයාලේ ගියා කියලා දුකක් නැහැ. සැමියා ගැන තණ්හාවක් නැත්තම් ඔහුගේ අයාලේ ගමන ගැන දුකක් නැහැ. එහෙනම් තණ්හාව දුකේ උපත. සමුදය කියවේ ඒ තණ්හාවට. නමුත් ධර්මය අහලා ජීවිතේ ධර්මානුකූල කරගත්ත පුජ්‍යලයා මේ කාරණාව හොඳට හිතලා මේක තමයි සංසාරේ හැටි, මේක තමයි සසර දුක. එහෙනම් පෙරත් මේ දුක විඳලා තියෙනවා, අදත් මේ දුක විඳිනවා. නමුත් තවත් භවයක මේ දුක විඳින්න යනවට වඩා සංසාරයෙන් ඈතර වෙන එක වටිනවා කියලා හිතලා ඔහු මාර්ග ප්‍රඥාව හොයාගන්න උත්සාහ කරනවා. මාර්ගය දියුණු කරන්න උත්සාහ කරනවා.
එදාට ඔහු මාර්ගය දියුණු කරලා මාර්ග ප්‍රඥාවෙන් නිරෝධය කරා ගමන් කරනවා. එහෙනම් Tamante එන හැම කරදරයක් තුලම හැම කටයුත්තක් තුලම පුළුවන් නම් හිතන්න මේක සංසාරේ හැටි. මේක තණ්හාවේ හැටි. මේකෙන් මිදෙන්නයි ඕනේ. එහෙමනම් අවිද්‍යාව ආර්ය සත්‍ය නොදැනෙන නිසා මේ සසර මෙච්චර කල් අපි ආවා. තව කොච්චර කල් යයිද? එහෙනම් මේක අවබෝධ කරගන්න උත්සාහ කරන්න. ඒතන් බලන් පහන්තුවාන මෙන්න මේ අවිද්‍යාව නැමැති මලය මරන්න කියලා දේශනා කළා. හම්තුවා මරන්න පහන්තුවා මේ අවිද්‍යාව විශේෂයෙන් මරන්න මේක තියෙන තාක්කල් මේ ගමනේ නිමාවක් නෑ. පහන්තුවා නාදිවාසී පජහති විනෝදීති. නාදිවාසීති කියලා කියන්නේ අකුසල සිතුවිල්ලට හිත ඇතුලේ ඉඩ දෙන්න එපා. අකුසල සිතුවිල්ල ඉවසන්න එපා. පජහති විනෝදේති අකුසල සිතුවිල්ල දුරින් දුරු කරන්න. දුරින් දුරු කෙරුවා කියලා කියවට නැවතෙන්න පුළුවන්. නාදිවාසී පජහත් විනෝදේති. නීවරණ ධර්මයන් මෙන්න මේ ආකාරයෙන් යටපත් කරාම නීවරණ දුරින් දුරු කරලා තියෙනවා. විනෝදේති විවේක. නීවරණ ඈතට තල්ලු කරලා දුරින්ම දුරු කරලා යට ගහපු පුජ්‍යලයා ධානලාභී. නමුත් ධානලාභීන් ධාන වලින් පිරිහුනේ නැද්ද? ඕනතරම්. ඊටාම සුළු කාරණා නිසා ධානයෙන් පිරිහිලා තියෙනවා. හරිත ජතාපසතුමා රජමදුරට අහසින් එනවා. ධානයෙන් පිරිහිලා රජ බිසවත් එක්ක අනාචාරي හැසිරීලා පයින් යනවා. අපේ රටේ එක සාමණේරයන් වහන්සේ නම අහසින් යන වෙලාවේ කාන්තාවකගේ ගීත හරකට කන් දීලා ලෞකමක් ඇති කරගෙන ධානයෙන් පිරිහිලා වැව කෙරවල වැටෙනවා. ධානය ඉක්මනට පිරිහෙනවා. ඒ නිවරණ ඈත් කරලා තියෙන්නේ නිවරණ නැති කරලා නෑ. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේ නිවරණ නැති කරලා දාන්න. බඹලව ඉපදුනත් ධ්‍යාන ලැබලා ඉඳලා ආපහු අපායට යනවා. ඒ හින්දා මේක නැතිම කරන්න පහන්තුවා විශේෂයෙන් මරන්න. නාදිවාසේති පජහති විනෝදේති යන්ති කරෝති අනුභවං ගමේති. විනාශ කරලා දාන්න. නැවත නූපදින මට්ටමෙම විනාශ කරන්න. එදාට එන්නේ නැහැ කවදාවත්. ආන්ගේ නැවත නූපදින මට්ටමෙම විනාශ කළ කෙනාට මහරහතන් වහන්සේ කියලා කියනවා. එදාට සසරත් ඉවරයි. සියලු දුකේ නිමාව එතන තියෙනවා. එතින්ට යන්න වීර්ය වඩන්න භාග්‍යතුන් වහන්සේ මේ ගාථා රත්නය දෙක ඇසුරු කරගෙන අපූර්ව ධර්මාවාදය අර පුරුෂයා නිමිති කරගෙන ඔබ අපි සියලු දෙනාටම ගෙනහැර දැක්වුවා. මේ ධර්ම කාරණාවෙන් අපි සාකච්ඡා කරපු ওই සුළු කරුණු ටික තමන්ගේ සමාජයේ හැසිරෙනකොට අහල පහල ගෙවල් වල ඔය හැමතැනටම එකතු කරලා තමන්ගේ පවුලටත් එකතු කරලා මේක නේද සුලමුල කියලා හිතලා යමෙක් අකුසල් කරනකොට ඒක හරහා ඔබ අකුසල් ගංගාවක් රැස් නොකර සිහියෙන් ප්‍රඥාවෙන් කටයුතු කරලා වහා මේකෙන් මිදෙන්න උත්සාහ දරනවා නම් ඔබ ඔබේ ජීවිතයට හොඳ සාධාරණයක් කරගන්න වීර්ය වඩන ප්‍රඥාවන්තයෙක් වෙනවා. ඥානවන්තයෙක් වෙනවා. එතෙන්ට යන්න මේ බුද්ධාන්තරය හේතු කරගන්න. පුළුවන් තරම් ජීවිතයේ ගුණධර්ම වඩන්න. තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් ආරක්ෂා කරගෙන ගුණ නුවණ දියුණු කරගෙන කටයුතු කරන්න. මනුෂ්‍ය ජීවිතය කියලා කියන බුද්ධාන්තරයක ලැබුණ මනුෂ්‍ය ජීවිතයේ වරප්‍රසාද වලින් පිරීලා තියෙනවා. නමුත් ඉතින් අපේ කල්පනාව තව කල් තියෙනවා කියලා. චර කලක් නෑ පිටින්. තව කල් තියෙනවා කියලා හිතනවා නම් රැවටිලා තමයි ඉන්නේ.
මොකද දැනට හොඳයිනේ. ලොකුවට ලෙඩක් පේන්නේ නැහැ. ඒ නැතිනම් තව කල් තියෙනවා කියලා. තව ජීවත් වෙන්න තියෙන අවුරුදු 30ක් විතරනේ. ඔය කාලය තුල හිතලා බලන්නකෝ. හැමදාම ওই අවුරුදු 30ම උහුම ඉඳීද? අමතක කරන්න එපා. තව තියෙන අංශභාගය හැදෙන්න. ඊට පස්සේ අවුරුද්දක් දෙකක් තුනක් නැත්තම් මුළු ජීවිත කාලෙම ඇඳේ ඉන්න වෙන්නත් පුළුවන්. රෝද පුටුවේ ඉන්න වෙන්නත් පුළුවන්. ඒ හින්දා දැම්ම නැති වුණාට ඉස්සරහට අංශභාගය හැදෙන්න තියෙනවා අපිට. ඉස්සරහට කකුල් දෙක පන්නේ නැතුව යන්න තියෙනවා අපිට. ඉස්සරහට වකුගඩුව නරක් වෙන්න තියෙනවා අපි. තව ඉස්සරහට පිළිකාව එන්න තියෙනවා. මේ වෙනකොට ඇවිල්ලා ඇති අපි දන්නේ නැති වුණාට. ඒ හින්දා මේ තව කල් තියනවා කියලා ඉන්න කාලයක් නෑ. මේක තමයි කාලේ. පුළුවන් නම් දැම්ම ඉක්මන් කරලා එතෙන්ට යන්න ඉස්සලා කාරණාව සම්පූර්ණ කරගන්න. එතකොටයි ඔබ ඔබේ ජීවිතේට සාධාරණයක් කළා වෙන්නේ. එදාට ලෙඩෑඳේ ඉඳගෙන ඔබ රැකගත්ත සීලය ගැන කරගත්ත පින්කම් ගැන හිත සතුටු වෙන්න පුළුවන්. නමුත් පින්නතිරි සිල් රකින්නෙත් නැතුව පින් කරන්නෙත් නැතුව ඇඳට වැටුණොත් මොකක් ගැන කල්පනා කරලාද සතුටු වෙන්නේ? බණ අහන්න කියලා රේඩියෝ එකේ එහෙම ළමයි ළඟට දීලා යනවා. ඉතින් රේඩියෝ එකේ ධර්ම දේශනා යනවා. පිනේ කුස භවී විපාක ගැන කියනවා. දැන් මේ මිනිහයාට රැකපු සීලෙකුත් නැහැ කරපු පිනකුත් නැහැ. දැන් පව් කරපු අය ගැන රේඩියෝ එකේ යනවා බණට. දැන් අර ඇඳේ දී ඇරිලා සතුටින් දෙන්නේ. තමන් කරපු පව් ගැන බණට කියනවා. සමහර පව් ළමයින්ට හොරෙන් කරලා තින්නේ, බිරිඳට හොරෙන් කරලා තින්නේ, සැමියාට හොරෙන් කරලා තින්නේ. දැන් ඒවා ළමයින්ට කියන්නත් බෑ, හිත සැහැල්ලු කරගන්නත් බෑ. ඇතුලෙන් පසවනවා. ඒ හින්දා පවට වඩා පින හරි බලවත්. ඉන්න වහවහ ජීවිතේ කුසල් රැස් කරලා මේ ජීවිතේ කුසලයෙන් පෝෂණය කරලා අනාගතේ තව උපදින්න තියෙන ආත්ම ලක්ෂ ගණන් කෝටි ගණන් වෙන්න පුළුවන්. ඒ ජීවිතවල මම කොහොම ජීවත් විය යුතුද, මට මොනවා ලැබිය යුතුද, මට කොහොම විය යුතුද, ඔය ඔක්කොම සැලසුම් කරන්න තියෙන හොඳ අවස්ථාව තමයි මේ අවස්ථාව. ඒ හින්දා ඔය මේ ලෝකේ දාලා යන සාමාන්‍ය දේවල් සැලසුම් කරන්න ඒවත් කරන්න ඒ ඔක්කොටම වඩා ඔබ ඔබේ සංසාරේ සැලසුම් කරන්න. එදාට ඔබ ප්‍රඥාවෙන් පේනවා. ඥාණයෙන් දියුණු වෙනවා. එතෙන්ට යන්නේ ඔබ සියලු දෙනාටම රත්නත්‍රේ අනන්ත ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, භාග්‍ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්තුනි මේ උතුම් වස්සාන කාලේ බෝධිතැන්න ආරණ්‍ය සේනාසනයේ මූලික කරගෙන සිදු කෙරෙන වස්සාවාසික පින්කම් මාලාවේ තවත් එක පින්කමක් හැටියට ධර්මයේ උගන්වා වදාළ මහා බලගතුම දානමය පින්කම, ධර්ම දානමය පින්කම සිදු කරගන්න කටයුතු කළ දායක පින්නතුන්ගේ උතුම් අරමුණු කීපයක් සිහිපත් කරනවා. එම් ගුණතිලක මහත්මයා සහ චිත්‍රා වික්‍රමසිංහ දොන අප සැප්තැම්බර් 2 වෙනි දිනට විවාහ වී 50 වසරක් සම්පූර්ණ වීම. මේ පින්කම සිදු කිරීමේ එක අරමුණක්. ඒ වෙනුවෙන් තුනුරුවන්ගේ ආශිර්වාදයේ ජීවිතවලට ප්‍රාර්ථනා කරනවා. ජපානයේ ජීවත් වෙන එකම පුතු තුරිත ලේනිය ශීලානි මිනිබිරිය තේනුකි මේ අයට නිරෝගීමත් සෞභාග්‍ය සම්පන්න අනාගතයක් ප්‍රාර්ථනා කළේ. අපරිමිත කැපකිරීමකින් අපට මෙවන් ජීවිතයක් පුරුදු කර දුන් හකුරු ගම්මන විසූ එම් මුදියන්සේ H.A. පුංචිමෙනිකේ හා ජීවානී විසු විදුහල්පති එම් වික්‍රමසිංහ විදුහල්පති KDD වික්‍රමසිංහ යන දෙපාර්ශ්වයේම දෙමව්පියන් හා මියගිය සහෝදර සහෝදරියන්ට ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීම මෙම
සත්කාරය සාර්ථක කර ගැනීමට වියපත් අපට නන් අයරින් උදව් උපකාර කළ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පින්බර අනාගතයක් ප්‍රාර්ථනා කිරීම අපට මෙම අවස්ථාව සලසා දුන් කිලිතුනාගල ආරණ්‍ය සේනාසනාධිපති අති ගෞරවනීය අවසරයි අපේ ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු බෝධිතැන්න ආරාම සේනාසනයේ වාසය කරන සියලුම ස්වාමින් වහන්සේලාට දේශකයන් වහන්සේට සහභාගී වුණ සදහවත් ජනතාවට ධර්මාවබෝධය ලබා දීම අවසන සංගමුක් සුව ප්‍රාර්ථනා කිරීම පින්කම සිදු කරන සත්පුරුෂ දායක පුණ්‍යතුන්ගේ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා අතර සිහිපත් කරනවා. ඒ පුණ්‍යතුන් විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාට රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඔබට දහම් දේශනා කරන්න මම හදලා වඩලා පෝෂණය කළ මාගේ දයාබරණීය මෑණියන්ට සදාදරණීය පියාණන්ට සහෝදරියන්ට මම රැස් කරගත්ත මේ සියලුම ධර්ම දානමය කුසලයන් අනුමෝදන් වේවා. පැවිදි ජීවිතය සුරක්ෂිත කරලා අපවත් වුණ ගුරු දේවෝත්තමයන් වහන්සේලාට පින් අනුමෝදන් වේවා. සුජීවත්ව වැඩ වාසය කරන අති ගෞරවනීය අපගේ ලොකු ස්වාමින් වහන්සේට මම රැස් කරගත්ත උතුම් ධර්ම දානමය කුසලය ඒකාන්තයෙන් අනුමෝදන් වේවා. නිදුක් බව, නිරෝගී බව, චිරජීවනයේ උන්වහන්සේට ලැබේවා. සම්මා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් රට ජාතිය වෙනුවෙන් උන්වහන්සේට තව තවත් බොහෝ දේ කතා කරන්න සදහවතුන්ට දහම් පණිවිඩය ලබලා දෙන්න. ජාතිය පිළිබඳව හැඟීම උද්දීපනය කරවන්න. සම්බුද්ධ ශාසනයගේ චිරපවත්ම තහවුරු කරන්න. අපේ ලොකු ස්වාමීන් වහන්සේට ඒ පුණ්‍ය ධර්මයේ ආශිර්වාදයේ හේතු වේවා. රටට ජාතියට ආගමට බොහෝසේ ලැබිකම් දක්වන මෙවන් ශ්‍රේෂ්ඨ උතුම් පුතෙක් සම්මා සම්බුද්ධ ශාසනයට නිර්ලෝභීව පූජා කළ අපේ ලොකු ස්වාමීන් වහන්සේගේ දයාබරණීය මෑණියන්ට පියාණන්ට මේ පුණ්‍ය ධර්මයන් ආශිර්වාදයක් වේවා. මේ පුණ්‍ය ශක්තිය සසර මඟ සුවපත් කරගන්න හේතු වාසනා වේවා. සිව්පසයෙන් අපෝපස්ථාන කරන දායක කාරකාදීන්ට සේනාසනයේ වැඩ ඉන්න සියලුම සහෝදර ස්වාමින් වහන්සේලාට මම රැස් කරගත් උතුම් ධර්ම දානමය කුසලයේ අනුමෝදන් වේවා. ධර්ම මාර්ගයේදී මුණ ගැහිච්ච සියලුම සත්පුරුෂයන්ට මේ පින් අනුමෝදන් වේවා. මගෙත් සමග මේ ස්ථානයට පැමිණිච්ච මාගේ සහෝදරයන්ට අපේ ටිකිරි බණ්ඩාර මාමාට ඒ කුසල අනුමෝදන් වේවා. කෝටි ලක්ෂයක් සක්වලේ සියලුම ආර්යයන් වහන්සේලාට සහ සත්පුරුෂයන් වහන්සේලාට සහම්පති මහා බ්‍රහ්මරාජයන් වහන්සේ සනන් කුමාර ගටිකාර තිස්ස කියන බ්‍රහ්මරාජෝත්තමයන් වහන්සේලාට සුද්ධාවාස වාසී වූද බ්‍රහ්ම ලෝක වාසී වූද දිව්‍ය ලෝක වාසී වූද සියලුම සත්පුරුෂයන් වහන්සේලාට ආර්යයන් වහන්සේලාට සක්‍ර දේවේන්ද්‍රත්වයන් වහන්සේට මෛත්‍රී මහ බෝසතාණන් වහන්සේට මාරස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් අඩු නැතිව අනුමෝදන් වේවා. ඔබේ මගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාට ඒ පින් අනුමෝදන් වේවා. අද පින්කම සිදු කරන්නට දායකත්වයේ දරන සත්පුරුෂ දායක මෑණියන්ට පියාණන්ට විවාහ සංවත්සරයේ වෙනුවෙන් මම රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. ජීවිතයේ තියෙන තුරු බොහොම සතුටින් සන්තෝෂයෙන් මේ විවාහ දිවිය ගත කරන්නත් බොහෝ කුසල රැස් කරගන්න රත්නත්‍රයේ ආශිර්වාදය ලබන්න මේ කුසල ශක්තිය හේතු වේවා. ධර්ම ශ්‍රවණය කළ ලෝක කුඩා ඔබ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ධර්ම දේශනාවට ආරාධනා කරන්න කටයුතු කළ අපේ කල්යාණ මිත්‍ර යමුණු මහත්මයාට මේ පුණ්‍ය ධර්මයන් විශේෂයෙන් අනුමෝදන් වේවා. ඔබ අපි සියලු දෙනාටම ඊටාම ඉක්මන් භවයක ඊටාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින්
ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහ නිවනින් සැනසෙන්න මේ සද්ධර්ම ශ්‍රවණානිසංසේ සද්ධර්ම දානානිසංසේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිඤාතේ සමිජ්ජතු